පුතේ අපි මේ සූදානම් වෙන්නේ ඔබගේ පෙළ පොතේ 15 වෙනි පාඩම දත්ත නිරූපණය හා අර්ථකථනයට අදාළ විෂය කරුණු ඉගෙන ගැනීමටයි. මෙම පාඩමට අදාළව 15 ශ්‍රේණිවලදී දත්ත නිරූපණය කළ ආකාර මොනවද කියලා අපි මතක් කරගනිමු. දරුවනි, ඔබ ප්‍රාථමික පන්තිවලදී චිත්‍ර ප්‍රස්ථාර ඇසුරෙන් දත්ත නිරූපණය කළා. ඒ වගේම 6-7 ශ්‍රේණිවලදී තීර ප්‍රස්ථාර, බහුතීර ප්‍රස්ථාර ආදියෙන් දත්ත නිරූපණය කළා ඔබට මතක ඇති. ඒ වගේම 8-9 ශ්‍රේණිවලදී වෘත්තපත්‍ර සටහන යොදාගත්තා දත්ත නිරූපණය කිරීම සඳහා. ඒ වගේම 10 ශ්‍රේණියේදී සංඛ්‍යාත්මක තොරතුරු වට ප්‍රස්ථාර ඇසුරෙන් නිරූපණය කළා. ඒ වයින් දත්ත ලබා ගත්තා. අපි ඒවට කියනවා දත්ත අර්ථකථනය කියලා. ඊළඟට ඔබ 11 ශ්‍රේණියේදී දත්ත නිරූපණය කිරීමේ අලුත් ක්‍රම 3ක් ගැන ඉගෙන ගැනීමටයි මේ සූදානම් වෙන්නේ. හොඳයි. අපි දැන් 11 ශ්‍රේණියේදී දත්ත නිරූපණය කරන ආකාර 3ක් ගැන ඉගෙන ගන්නවා. පළමුවෙන් ජාල රේඛයේ මගින් දත්ත නිරූපණය කිරීම. දෙවැන්න සංඛ්‍යාත බහුවස්ත්‍රයක් මගින් දත්ත නිරූපණය කිරීම. ඊළඟට තුන්වෙනුව සමුවිත සංඛ්‍යාත වක්‍රය මගින් දත්ත නිරූපණය කිරීම. අවසානයේදී දත්ත නිරූපණයෙන් පසුව දත්ත අර්ථකථනය කිරීම ගැන ඉගෙන ගන්නවා. හොඳයි. පළවෙනි ක්‍රමය ජාල රේඛයේ මගින් දත්ත නිරූපණය කරන ආකාරය සලකා බලමු. මෙම කොටසේදී ඔබට ඉතා වැදගත් වචන කීපයක් ඉගෙනීමට ලැබෙනවා. දත්තවල පරාසය, පන්ති ප්‍රාන්තර ගණන, පන්තියේ තරම, පන්ති ප්‍රාන්තරයක ඉහළ සීමාව, පහළ සීමාව, ඒ වගේම පන්ති ප්‍රාන්තර දෙකක පොදු සීමාව. මේ වචන ඉතා වැදගත් අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ගැටළු වශයෙන් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත් වැදගත් මේ වචන හොඳින් ඉගෙනීම. දැන් අපි උදාහරණයක් සලකා බලමු. ගණිත දැනුම් බිඳුම තරගයකදී සිසුන් 36 දෙනෙකු ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා. මේ දත්ත සමූහයේ අඩුම ලකුණ 10යි. වැඩිම ලකුණ 56යි. එතකොට අපි කියනවා දත්ත සමූහයේ අඩුම අගය 10යි, වැඩිම අගය 56යි. මේ අනුව දත්තවල පරාසය සොයන්නේ වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරලා. දත්තවල පරාසය සමානයි 56 අඩු කිරීම 10යි. ඒ අනුව දත්තවල පරාසය 46යි. ඊළඟට දත්ත සමූහය සුසු කාණ්ඩවලට එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තරවලට වෙන් කර ගැනීමට අවශ්‍යයි. මුලින්ම අපි මේ පන්ති ප්‍රාන්තර සංඛ්‍යාව තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පන්ති ප්‍රාන්තර 5ක් 10ක් අතර ප්‍රමාණයක් තමයි අපි යොදාගන්නේ. මම මේ උදාහරණයේදී පන්ති ප්‍රාන්තර 5කට මේ දත්ත සමූහය වෙන් කරගන්නවා. එතකොට පන්තියේ තරම තීරණය වෙන්නේ පන්ති ගණන අනුව. පන්තියක තරම සමාන වෙනවා පරාසය පන්ති ගණනින් බෙදුවහම. උදාහරණයේ විදිහට පන්තියක තරම 46යි බෙදීම 5. 46 බෙදීම 5 පිළිතුර වශයෙන් 9.2 ලැබෙනවා. අපි පන්තියේ තරම 9.2ට ආසන්න ඉහළ පූර්ණ සංඛ්‍යාවයි තෝරාගන්නේ. ඒ අනුව 9.2ට ආසන්න ඉහළ පූර්ණ සංඛ්‍යාව 10යි. එහෙමනම් පන්තියක තරම 10 ලෙස ගත්තොත් අපට පන්ති ප්‍රාන්තර 5කට මේ දත්ත ටික කඩා ගන්න පුළුවන්. ඉහතින් ගත්ත ලකුණු සමූහය අපි පන්ති ප්‍රාන්තර වලට එහෙම නැත්නම් කාණ්ඩ වලට
වෙන් කරලා තියෙන ආකාරය දැන් අපි බලමු. අපි සොයාගත්ත පන්තියක තරම 10ක් වනසේ කාණ්ඩ 5කට වෙන් කරන්න. ඒ අනුව දත්තවල අවමාගය අඩුම ලකුණ 10 නිසා මුල් පන්ති ප්‍රාන්තරය 10න් ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ 10 සිට තරම 10ක් වූ පන්ති ප්‍රාන්තරය 20 10 ලෙස සකස් කරනවා. 10න් ආරම්භ කර පන්ති ප්‍රාන්තරයේ තරම 10ක් වනසේ 10 20 ලෙස මුල් පන්ති ප්‍රාන්තරය සකස් කරනවා. මේ ආකාරයට 10 20 20 30 30 40 ආදී වශයෙන් කාණ්ඩ 5කට වෙන් කරගෙන තියෙනවා. මෙහිදී 10ත් 20ත් අතර සිසුන් සංඛ්‍යාව 8යි. ප්‍රගණන ලකුණු යොදන ආකාරය ඔබ දන්නවා. ඒ ව්‍යාප්තියේ 10 20 පන්ති ප්‍රාන්තරෙන් විස්තර වන්නේ 10ට වැඩි හෝ සම 20ට අඩු වශයෙන්. ඒ ආකාරයෙන් 40 50 පන්ති ප්‍රාන්තරයෙන් විස්තර වන්නේ 40ට වැඩි හෝ සම 50ට අඩු වශයෙන්. මේ ආකාරයෙන් ප්‍රගණන ලකුණු යොදා සකස් කරන ලද මේ ව්‍යාප්තියට අපි කියනවා සමූහිත දත්ත ව්‍යාප්තියක් කියලා. ඊළඟට 10 20 පන්ති ප්‍රාන්තරේ ඉහළ සීමාව කියනවා නම් 20, පහළ සීමාව 10යි. මේ ආකාරයෙන් 40 50 පන්ති ප්‍රාන්තරේ ඉහළ සීමාව 50, පහළ සීමාව 40. ඉහත පෙන්වා ඇති පන්ති ප්‍රාන්තරවල පොදු මායිමක් ඇත. පොදු මායිම වශයෙන් හඳුන්වන්නේ පළමු පන්ති ප්‍රාන්තරයේ 20න් අවසන් වෙනවා මෙන්ම දෙවන පන්ති ප්‍රාන්තරයේ ආරම්භය 20. එතකොට පොදු මායිමක් තියෙනවා. 30 40 පන්ති ප්‍රාන්තරය සහ 40 50 පන්ති ප්‍රාන්තරයේ සැලකූ විට එහි පොදු මායිම වන්නේ 40. පොදු මායිම ගැන විශේෂයෙන් කතා කළේ පොදු මායිමක් ඇති පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියකට තමයි අපි ජාල රේඛයක් අඳින්න පුළුවන් වෙන්නේ. පොදු මායිම සහිතව සකස් කරන ලද මෙම සංඛ්‍යා ව්‍යාප්තිය සඳහා අපට දැන් ජාල රේඛයක් ඇඳීමට පුළුවන් වෙනවා. ජාල රේඛය ඇඳීම සඳහා තිරස් අක්ෂයට යොදා ගනු ලබන්නේ පන්ති ප්‍රාන්තරේ ලකුණු. එහිදී ආරම්භක පන්ති ප්‍රාන්තරේ 10 20 ලකුණු මුලින් සටහන් කර තිබෙනවා. ඒ ආකාරයෙන් 10 20 30 40 50 60 ආදී වශයෙන් පන්ති ප්‍රාන්තර ලකුණු තිරස් අක්ෂයට යොදනවා. ඒත් එක්කම සිරස් අක්ෂයට සිසුන් ගණන සිසු සංඛ්‍යාව අනුව ක්‍රමාංකණය කර තිබෙනවා සිරස් අක්ෂයට. ඊළඟට අපි ජාල රේඛය අඳින්නේ 10 20 අතර සිසුන් සංඛ්‍යාව 8යි. එහි අපි තරම එකක් කියලා සැලකන්නේ පන්ති ප්‍රාන්තරවල තරම එකම සමාන නිසා ඒකක එකක් ලෙස සැලකනවා. එතකොට එහි උසෙන් 10 20 අතර උස 8ක් ලෙස සඳහන් කරනවා. ඒ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් තමයි සිසු සංඛ්‍යාව නිරූපණය වෙන්නේ. ඊළඟට 20ක් 30ක් අතර සිසු සංඛ්‍යාව 10යි. ඒ අනුව එහි වර්ගඵලය ඒකක එකක් ලෙස ගත්තොත් පළල උස 10යි. ඒ අනුව වර්ගඵලය 1/10 10යි. දෙවෙනි පන්ති ප්‍රාන්තරයේ තුන්වෙනි පන්ති ප්‍රාන්තරයේ 30ත් 40ත් අතර ශිෂ්‍ය සංඛ්‍යාව 8යි. ඒ වගේම තරම ඒකක එකක් වූ උස 8ක් වූ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව ලැබෙනවා. මේ ආකාරයෙන් මේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයෙන් තමයි
ඒ ශිෂ්‍ය සංඛ්‍යාව ලැබෙන්නේ. එහෙමනම් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සමාන වෙන්නේ මේ ඍජු කෝණාශ්‍රවල වර්ගඵලවල එකතුවටයි. මේ ආකාරයෙන් දත්ත නිරූපණය කිරීමට අපි ජාල රේඛය ඇසුරින් දත්ත නිරූපණය කළා කියලා කියනවා. හොඳයි. මේ තියෙන්නේ පොදු මායිම සහිතව සකස් කළ සමූහිත සංඛ්‍යාත වගුවක්. පන්ති ප්‍රාන්තරය 10 19. දෙවෙනි පන්ති ප්‍රාන්තරය 20 29. මෙහිදී පොදු මායිම ගැනීමේදී පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව එකතු කිරීම දෙවන පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. මම නැවතත් කියන්නම්. පොදු මායිම ලබා ගැනීමට පළවෙනි පන්ති ප්‍රාන්තර දෙක අතර බලන්න ඉහළ සීමාව 19 දෙවන පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව 20 මේ දෙක එකතු කරලා 19 සහ 20 එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට එන අපට 19.5 පොදු මායිම වශයෙන්. එහෙමනම් 19 වෙනුවට අපි ලියනවා 19.5. එතකොට පහළ සීමාව වෙන්න ඕන 10 නෙමෙයි 9.5. දැන් 9.5 සිට 19.5 දක්වා පන්තියේ තරම 10ක් වෙනවා. ඊළඟ පන්තියේ තරම 19.5 තමයි ආරම්භ කරන්නේ. 19.5 29.5 වශයෙන්. එතකොට අපේ සංඛ්‍යාතයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ සංඛ්‍යාතයේමයි වගුවේ පොදු සීමා සහිත පන්ති ප්‍රාන්තර තමයි අපි අලුතෙන් ඇතුළත් කරගත්තේ. මේ ආකාරයෙන් අපි කලින් වගේම දැන් පොදු සීමාව තියෙන නිසා ජාල රේඛය අඳින්න පුළුවන්. අපි බලමු ජාල රේඛය කොහොමද ඇඳලා තියෙන්නේ කියලා. මේ තිරේ දිස්සෙන්නේ පොදු මායිම සහිතව අඳින ලද ජාල රේඛය. කලින් ආකාරයටම තිරස් අක්ෂයට පන්ති ප්‍රාන්තරය පොදු සීමා සහිත පන්ති ප්‍රාන්තරයේ ඇතුළත් කරලා තියෙන්නේ. සිරස් අක්ෂයට සිසුන් සංඛ්‍යාව. එහිදී තරම හැම පන්ති ප්‍රාන්තරයකම සමාන නිසා අපි තරම එකක් කියලා සැලකනවා. එතකොට මුල් පන්ති ප්‍රාන්තරය තරම එකක් වූ උස 8ක් වූ ඍජු කෝණාශ්‍රයෙන් තමයි සිසුන් සංඛ්‍යාව නිරූපණය කරන්නේ. ඒ ආකාරයෙන් සිසුන්ගේ උස සිසුන්ගේ සංඛ්‍යාව ඍජු කෝණාශ්‍රයේ උසින් සඳහන් වෙනවා. දැන් අපි බලමු මෙතෙක් ඉගෙනගත්ත ඒ කරුණු වල සාරාංශය. ඒ ව්‍යාප්තියෙන් දැක්වෙන්නේ පොදු මායිමක් ඇති සංඛ්‍යා ව්‍යාප්තියක්. තරම 10ක් වූ. B ව්‍යාප්තියෙන් දැක්වෙන්නේ තරම 10ක් වූ පොදු මායිමක් නැති පන්ති ප්‍රාන්තර 5ක් සහිත ව්‍යාප්තියකට පොදු මායිම සහිත සංඛ්‍යා ව්‍යාප්තිය සඳහා ජාල රේඛය අපි ඇඳා. ඒ වගේම පොදු මායිම සකසාගත් ඒ කියන්නේ නැවත සැකසු වගුවකට අනුව අඳින ලද ජාල රේඛය. මේ ජාල රේඛ දෙකේ වෙනසක් නැහැ. එහි වර්ගඵලයන් ගණනය කළහොත් ඔබට ලැබෙන්නේ සිසුන් 36ක වර්ගඵලයක් දැක්වෙන. සිසුන් 36ක් තමයි මේ ස්තම්භවල වර්ගඵලයෙන් ලැබෙන්නේ. ඒ නිසා ඔබට මෙතනදී ඉගෙන ගැනීමට තිබෙන්නේ පොදු මායිමක් නැතිව තියෙන සංඛ්‍යා ව්‍යාප්තියක් කොහොමද ජාල රේඛයකට ගන්න කියලා තමයි මෙතන ඉගෙන ගන්න තියෙන්නේ.
අපි ඒ ඉගෙන ගත්තේ ජාල රේඛයක් මගින් දත්ත නිරූපණය කරපු ආකාරය. ඊළඟට අපි දෙවන ක්‍රමය වශයෙන් සැලකුවේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් මගින් දත්ත නිරූපණය කිරීමේ ක්‍රමය. ඊළඟට අපි සොයලා බලමු ක්‍රම දෙකකට සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න පුළුවන්. ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නත් පුළුවන්. පන්ති ප්‍රාන්තරවල මධ්‍ය අගය භාවිතා කරලා සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න පුළුවන්. මේ තියෙන්නේ පළමු ක්‍රමය ජාල රේඛයේ ඇසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳීම. මෙම ක්‍රමයේදී මුලින්ම දී ඇති තොරතුරු අනුව ඔබ කලින් ඉගෙනගත් පරිදි ජාල රේඛය අඳිනවා. දෙවනුව ඒ එක් තීරුවේ එක් ඍජු කෝණාශ්‍රයේ ඉහළ ඒ තීරුවේ ඉහළම පාදයේ මධ්‍ය ලක්ෂ ලකුණු කරගන්නවා. කතිරයක් අපිට යොදන්න පුළුවන්. දෙවන තීරුවේ මධ්‍ය ලක්ෂය B ලෙස අරගෙන තියෙනවා. ඊළඟ තීරුවේ මධ්‍ය ලක්ෂය C. මේ ආකාරයෙන් A B C D E සරල රේඛාවලින් අපි යා කරනවා. අවසානයේදී අන්තිම තීරුවේ E ලක්ෂය යා කරන්නේ අවසාන තීරුවේ තරම ඒ පළලින් අඩක් ලකුණු කරලා එතනට F ලක්ෂය මම යොදලා තියෙනවා. E F ට යා කරනවා. ඒ වගේම පළමු තීරුවේ වම් පසින් ඒ තීරුවේ පළලෙන් අඩක් ලකුණු කරලා එම ස්ථානයේ G ලෙස නම් කරලා තියෙනවා. අපි සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ කරගන්නේ මේ ආකාරයටයි. එහිදී මේ ඇදලා තියෙන්නේ රතු ඉරෙන් අපිට පේන වෙන්නේ බහුවස්ත්‍රයක්. මේ බහුවස්ත්‍රෙන් වට වෙලා තියෙන ඉඩ ප්‍රමාණය ගැන සැලකුවොත් බලන්න පළවෙනි ස්තම්භයේ මේ පෙනෙනා වූ ත්‍රිකෝණය පිටතින් එකතු කරගෙන තියෙන මේ සුදු ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමාන බව පෙනෙනවා. මේ අංග සම කිරීමෙන් අංග සම ත්‍රිකෝණවල වර්ගඵලයන් සමානයි. ඒ අනුව එම රේඛාවෙන් පිටතට ඉවත් වූ වර්ගඵලයේ වගේ කොටසක් මේ බහුවස්ත්‍රයේ ඇතුළට සුදු ත්‍රිකෝණයෙන් ඔබට පේනවා එක් වී තිබෙනවා. මේ ආකාරයෙන් ඊළඟ දෙවන ස්තම්භයේ පිටතට ගිය ත්‍රිකෝණ කොටස වගේ ත්‍රිකෝණ කොටසක් වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ කොටසක් ඇතුළට එක් වෙලා තියෙනවා. මේ විදිහට ඒ ස්තම්භවල වර්ගඵල වලට සමාන වෙන්න මේ බහුවස්ත්‍රය ඇඳලා තියෙනවා. එහෙමනම් මෙතනදී ත්‍රිකෝණ බහුවස්ත්‍රවල වර්ගඵලය මේ ස්තම්භවල වර්ගඵල වලට සමාන වෙන ආකාරයටයි බහුවස්ත්‍රය ඇඳලා තියෙන්නේ. එහෙමනම් මේ ජාල රේඛයේ ඇසුරින් අකින් ලද බහුවස්ත්‍රයෙන් දත්ත නිරූපණයක් සිදු කෙරෙනවා. දැන් ජාල රේඛය අඳින්නේ නැතුව අපිට පුළුවන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. ඒක පාවිච්චි කරන්නේ අපි පන්ති ප්‍රාන්තරවල මධ්‍යයන්ගේ 10 20 පන්ති ප්‍රාන්තරේ මධ්‍යයන්ගේ ලෙස ගන්නේ ඉහළ සීමාවයි පහළ සීමාවයි එකතු කරලා දෙකෙන් බෙදලා. ඒ අනුව 10 එකතු කිරීම 20 බෙදීම 2 15යි. මේ ආකාරයෙන් සෑම පන්ති ප්‍රාන්තරයකම මධ්‍ය අගය අපට
ලියා ගන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රස්ථාරයේ අඳින්නේ තිරස්සක්ෂයට ලකුණු. ඒ කියන්නේ මධ්‍ය අගය 15ට සංඛ්‍යාතය 8යි. සිරස්සක්ෂයට අපි සිසුන් සංඛ්‍යාව ගන්න. ඒතර සංඛ්‍යාතය තමයි සිරස්සක්ෂයට තියෙන්නේ ලකුණු තිරස්සක්ෂයට. එතකොට අපි ලක්ෂ ලකුණු කරන්නේ පළවෙනි පන්ති ප්‍රාන්තරේ මධ්‍ය අගය වන 15ට සිසුන් 8යි. ඊළඟට 25ට සිසුන් 20යි. මේ ආදී වශයෙන් අපට පුළුවන් ලක්ෂ ලකුණු කරගෙන සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ කරගන්න. මෙන්න ඊළඟට අපි ඉගෙන ගන්නවා විශේෂ අවස්ථාවක්. මම හිතන්නේ කලින් ජාලරේකේ අඳිනකොට ඔබට මේ ගැටලුව එන්නත් ඇති. මේ බලන්න. පන්ති ප්‍රාන්තරය එකක් ලෙස සැලකුවොත් 10 20 එක තරමක් තියෙන්නේ. 20 30 අතර පන්තියේ තරම 1යි. 30 40 අතරත් පන්තියේ තරම සමානයි. ඒ පන්ති ප්‍රාන්තර තුනේම පන්තියේ තරම 10 බැගින්. අපි ඒකකයක් කියලා සැලකුවොත් ඒකක එක බැගින් තමයි පන්ති ප්‍රාන්තර තුනේම තියෙන්නේ. නමුත් 40 60 අතර පන්ති ප්‍රාන්තරේ තරම වගේ දෙගුණයක් පෙන්눔 කරනවා. අපි ඒකක දෙකක් කියලා සලකනවා එතකොට. ඒ විට අපි 40 60 අතර පන්ති ප්‍රාන්තරේ අරගෙන උස 10ක් ලෙස සැලකුවොත් උස 10ක් ලෙස සැලකුවොත් එහි වර්ගඵලය කීයක් වෙනවද? දෙවරක් 10 20ක්. ඒතර 20ක් පෙන්눔 කරන්නේ නැහැ. එහි සිසුන් ඉන්න ඕනේ 10 දෙනා. එහෙමනම් ඒ තීරයේ උස තීරණය කරන්නේ සංඛ්‍යාතය පන්තියේ තරම කී ගුණයක්ද? ඒ ගාණින් බෙදන්න ඕනේ. ඒ අනුව තීරයේ උස අපි ගන්නේ 10 බෙදීම 2. දෙගුණයක් නිසා තමයි අපි දෙකෙන් බෙදන්නේ. ඒ අනුව තීරයේ උස 5ක් ලෙස තමයි සටහන් කරන්නේ. ප්‍රස්ථාරයේ අඳින්න 40 60 අතර පන්ති ප්‍රාන්තරේ උස ලෙස ගන්නේ 5යි. එතකොට පන්තියේ තරම 3 ගුණයක් වූ අවස්ථාවක අපි ගන්න ඕනේ එම සංඛ්‍යාතයේ 3ෙන් බෙදලා උස සටහන් කරගන්න ඕනේ. මේ විශේෂ අවස්ථාව. ඊළඟට ඒ ජාල රේඛයේ මත බහුවස්ත්‍රය ඇඳීම චුට්ටක් වෙනස් වෙනවා කලින්ට වඩා. එතකොට කලින් අපි මධ්‍ය ලක්ෂ ලකුණු කරා. නමුත් මෙම ප්‍රාන්තර දෙකක් සහිත 40 60 පන්ති ප්‍රාන්තරේ ජාල රේඛේ බහුවස්ත්‍රය ඇඳීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. 40 60 පන්ති ප්‍රාන්තරේ අපි කොටස් දෙකකට වෙන් කරගෙන 40 50 ස්තම්භයේ මධ්‍ය ලක්ෂයක් 50 60 ස්තම්භයේ මධ්‍ය ලක්ෂයක් අරගෙන අපි ඒ රේඛාව ඒ ඉහළ තීරුව දිගේ ඇඳලා අවසන් කරන්නේ කලින් ආකාරයටමයි. මෙන්න මේ ආකාරයටයි පන්ති ප්‍රාන්තර තරම අසමාන වූ සංඛ්‍යාත බහුවස්ත්‍රයක ජාල රේඛය අඳින්නේ. අපි දැන් ජාල රේඛයේ සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක නිරූපණය කරන ආකාර දෙකක් ඉගෙන ගත්තා. ජාල රේඛයේ මගින් දත්ත නිරූපණය, සංඛ්‍යාත බහුවස්ත්‍රය මගින් දත්ත නිරූපණය. අපි ඊළඟට ඉගෙන ගන්නේ තුන්වෙනි අවස්ථාව සමුච්චිත සංඛ්‍යාත වක්‍රය මගින් දත්ත නිරූපණය කිරීම. මෙහිදී සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීමට අපි ආයිත් වගුවක් සකස් කරගන්න ඕනේ. මේ වගුවට විශේෂ නමක් දෙනවා සමුච්චිත සංඛ්‍යාත වගුව කියලා. බලන්න සමුච්චිත කියන වචනේ තේරුම එකතු වූ අගය. එකතු වූ යන්නයි සමුච්චිත කියන වචනේ අගේ මේ තේරුම.
ඒ අනුව අපිට පේනවා සමුච්චිත සංඛ්‍යාතය කොහොමද ආරම්භ. එතකොට වගුවක් ඔබට පේනවා ඇති. පන්ති ප්‍රාන්තර අපි කලින් ගත්ත පන්ති ප්‍රාන්තරමයි. ඊළඟට තියෙන්නේ සංඛ්‍යාතය තීරුව තුන්වෙනිව තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාතය තීරුව. ඒ කොට නැගෙන්නේ මුල් සංඛ්‍යාතය 8 ලෙස සඳහන් කරනවා. ඊළඟට දෙවන පන්ති ප්‍රාන්තරයේ ඇති සංඛ්‍යාතය එයට එකතු කරලා 18යි කියනවා. මේ ආකාරයෙන් 8 18 ඊළඟට 18ට එකතු කරන්නේ අපි ඊළඟ පන්ති ප්‍රාන්තරයේ 8 26 26ට 7 එකතු කරපුවාම 33යි 33ට අවසාන පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතයේ 3 එකතු කළ විට 36යි. එතකොට ඔබට පේනවා අවසානයේ සිසුන් 36 දෙනාගේම සංඛ්‍යාව එකතු වෙලා තියෙනවා අවසානයේට. ඊළඟට අපි මේ යම්කිසි ඛණ්ඩාංකයක් මේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා ඛණ්ඩාංක යොදා ගන්නවා. මේ මුල ඛණ්ඩාංකයේ අරන් තියෙන්නේ 28. එතකොට 20 කියලා සඳහන් කරේ මුල් පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව 20ට 8යි. ඊළඟට දෙවන පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව 30. 30ට 18යි. ඊළඟට තුන්වන පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව 40. 40ට 26යි. 50ට 33යි. 60ට 36යි. මේ ආකාරයෙන් ඛණ්ඩාංක ටිකක් අපි ලකුණු කරලා තියෙනවා. මෙහිදී ඛණ්ඩාංක වලින් යම්කිසි අර්ථයක් ගෙන දෙනවා. මේ එන්නේ අර්ථකථනය. මෙහි 40 20 යනුවෙන් කියවෙන්නේ 40ට අඩු සිසුන් 26ක් සිටින බවයි. ඒ අනුව 20 30 ඒ අනුව 50 33 කියන ඛණ්ඩාංකයේ කියවෙන්නේ ලකුණු 50ට අඩුවෙන් 33 දෙනෙක් ඉන්න බවයි. එහෙමනම් 30ට අඩුවෙන් සිසුන් කී දෙනෙක් සිටීද? ඔබට පේනවා 30 18 ඛණ්ඩාංකය. එහෙමනම් 30ට අඩුවෙන් සිටින සිසුන් සංඛ්‍යාව 18 දෙනෙක් බවයි එම ඛණ්ඩාංක වලින් අර්ථකථනය වෙන්නේ. අපි බලමු මේ ඛණ්ඩාංක ඇසුරෙන් කොහොමද සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ කියලා. දැන් මේ තිරය දිස් වෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. මේ වක්‍රය ඇඳලා තියෙන්නේ තිරස් අක්ෂයට ඉහතින් සඳහන් කළ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව. සිරස් අක්ෂයෙන් සඳහන් වෙන්නේ සිසුන් සංඛ්‍යාව. මේ ආකාරයෙන් අපට පුළුවන් මා ඉහතින් දැක්වූ ඛණ්ඩාංක මේ ප්‍රස්ථාරයේ ලකුණු කරන්න. මුලින්ම පෙන්නූ ඛණ්ඩාංකය 28. ඒ අනුව 28 ඔබට ප්‍රස්ථාරයේ පෙනෙනවා ඇති ලකුණු කරලා තියෙනවා. ඛණ්ඩාංක පහම මේ ආකාරයෙන් ලකුණු කරලා අපට පුළුවන් වක්‍රයක් ආකාරයෙන් මේ ලක්ෂ ටික යා කරන්න. වක්‍රාකාර මේ ප්‍රස්ථාරයට අපි කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. අපි දැන් දත්ත නිරූපණය කරන ආකාර තුනම ඉගෙන ගත්තා. ඒ දත්ත නිරූපණය කිරීමෙන් පසුව අපි දත්ත අර්ථකථනය කිරීම කරන්න ඕනේ. ඒ සඳහා අපි චතුර්ථක අන්තර්චතුර්ථක පරාසය යන වචන අපි ඉගෙන ගන්න ඕනේ. චතුර්ථක කියන වචනේ ඔයගොල්ලෝ කලින් පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. බලමු අපි ඊළඟට කොහොමද චතුර්ථක හොයන්නේ කියලා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සහ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්
මේ මොනවාද වචන දෙකේ තේරුම. අපි පළමුවෙන්ම බලමු අසමෝහිත දත්තවල චතුර්ථක හොයන්නේ කොහොමද කියලා. මේක මීට පෙර පන්තිවල ඉගෙන ගත්ත නිසා මම එයින් ආරම්භ කරන්නම් චතුර්ථක සෙවීම ගැන. එතකොට සමෝහිත කියන්නේ අපි පන්ති ප්‍රාන්තරවලට නැත්නම් කාණ්ඩවලට වෙන් කරගත්ත දත්ත සමූහයක් තමයි සමෝහිත දත්ත සමෝහිත දත්ත කියලා කියන්නේ. එතකොට අසමෝහිත දත්ත කියන්නේ කාණ්ඩවලට වෙන් කර නොගත් සංඛ්‍යාත්මක දත්ත වලට තමයි මේ අසමෝහිත දත්ත. අපි ඊළඟට බලමු අසමෝහිත දත්තවල චතුර්ථක හා අන්ත චතුර්ථක පරාසය සොයන්නේ කොහොමද කියලා. අපි දත්ත 11ක නිදසුනක් ගමු. දත්ත 11යි මෙහි දෙපැත්තට දත්ත පහ පහ වෙන් කළ විට මැද පිහිටන්නේ 9. ඒ අනුව අපි කියනවා මධ්‍යස්ථය 9යි. එය හඳුන්වනවා අපි දෙවන චතුර්ථකයේ කියලා. දෙවන චතුර්ථකයෙන් වම් පස කොටස. ඒ කොටසේ මධ්‍යස්ථයේ සෙවූ විට ඔබට පෙනෙනවා 3 ඉලක්කම තියෙන්නේ. එය පළමු චතුර්ථකයේ ලෙස හඳුන්වනවා. ඊළඟට මුලින් කියූ ඒ මධ්‍යස්ථය 9 තියෙන මධ්‍යස්ථයේ දකුණු පත කොටස. ඒ කොටසෙත් මධ්‍යස්ථයේ සෙවූ විට ඔබට පෙනෙනවා 15 දත්තයයි. එය තුන්වන චතුර්ථකයේ වශයෙන් හඳුන්වනවා. එතකොට මේ දත්ත සියල්ල කොටස් 4කට වෙන් කළ විට පළවන, දෙවන, තුන්වන මේ දත්ත වලට අපි කියනවා පළමු චතුර්ථකයේ, දෙවන චතුර්ථකයේ, තුන්වෙනි චතුර්ථකයේ කියලා. ඒ අනුව අන්ත චතුර්ථක පරාසය අපි ගන්නවා තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කරලා 15 අඩු කිරීම 3 තමයි අන්ත චතුර්ථක පරාසය ලෙස හඳුන්වන්නේ. ඊළඟට අපි එසේ කලින් චතුර්ථක හොයපු ආකාරයට මේ දත්ත වැෙහි මේ දත්ත සමූහේ 16ක් තියෙනවා. එතකොට අපිට පොඩි ගැටලුවක් එනවා කොහොමද මධ්‍යස්ථය හොයන්නේ කියලා. මොකද දත්ත 16ෙහි දෙපැත්තට දත්ත 8 වෙන් කළාම මැදට සංඛ්‍යාවක් එන්නේ නැහැ. ඒ නිසා අපි ඊළඟට මෙන්න මේ ක්‍රමය යොදා ගන්නවා. අපි මේකට කියනවා දත්ත වැලක් කියලා. මධ්‍යස්ථය Q2 අපි Q කියලා කියන්නේ ක්වාටර් කාලක් කියන අදහසයි. පළවෙනි කාල Q1, දෙවෙනි කාල එතකොට කාලය දෙකක් භාගයයි. ඒක තමයි මධ්‍යස්ථය වශයෙන් හැදින්වෙන්නේ. Q2 දෙවන මධ්‍යස්ථ චතුර්ථකයේ ලෙස ගැනෙන්නේ 26 එකතු කිරීම 28. ඒ සංඛ්‍යා දෙක දෙපැත්තේ තියෙන සංඛ්‍යා දෙක. ඒ නිසා එකතු කර දෙකෙන් බෙදූ විට දෙවන චතුර්ථකයේ ලැබෙනවා 27 ලෙස. පෙර ආකාරයටම එම දෙවන චතුර්ථකයේ වම් පස දත්ත ටිකේ මැද ගත්තොත් අපිට මැදක් එන්නේ නැහැ. ඒ නිසා 19 20 ඒ සංඛ්‍යා දෙක එකතු කරලා දෙකට බෙදා ගන්නවා 19.5ක් ලෙස එනවා. 27 මධ්‍යස්ථයෙන් දකුණු පස කොටසේ මධ්‍යස්ථයේ ලෙස ගන්න වෙන්නේ අපිට 30 එකතු කිරීම 32. එහි අගය 31යි. ඒ අනුව අන්ත චතුර්ථක පරාසය Q3 ඍණ Q1 නැත්නම් තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කළ විට 31 අඩු කිරීම 19.5 ලෙස තමයි පරාසය ගන්න වෙන්නේ. ඊළඟට අපිට මෙහෙම ගණනය කිරීම අපහසු නිසා මේ චතුර්ථක සෙවීමට පොදු ක්‍රමයක්
ලේසි ක්‍රමයක් හඳුන්වලා දෙනවා. චතුර්ථක තියෙන ස්ථාන සොයාගන්නවා ඉස්සෙල්ලා. පළමු දෙවන හා තෙවන චතුර්ථක පිහිටි ස්ථානය සොයා ගැනීමයි මේ පහසු ක්‍රමයෙන් කරන්නේ. අපි මෙන්න මේ සූත්‍රය භාවිතා කරනවා චතුර්ථක සොයන්න. අපි දත්ත සංඛ්‍යාව n ලෙස ගත් විට එම දත්ත සංඛ්‍යාවට එකක් එකතු කරලා එන සංඛ්‍යාවෙන් 4න් එකක් තමයි පළවෙනි චතුර්ථකය. උදාහරණයක් ගන්නමු. මේ දත්ත සංඛ්‍යාව 6යි. දත්ත සංඛ්‍යාව 7ක් තියෙන දත්ත වැලෙහි Q1 පිහිටන්නේ පළවෙනි චතුර්ථකයේ පිහිටන්නේ 4න් 1යි 4න් 1ෙන් ගුණ කරන්න ඕන 7 එකතු කිරීම 1. ඒ කියන්නේ n කියලා ගන්න අපි දත්ත සංඛ්‍යාව 7යි 7ට එකක් එකතු කර එය 4න් 2ෙන් ගුණ කරා. එතකොට ලැබෙන්නේ පිළිතුර 7යි 1යි 8යි 8 4න් බෙදුව විට දෙවන ස්ථානීය. එනම් දෙවන ස්ථානයේ පිහිටන ඉලක්කම 3. ඒ ආකාරයෙන් දෙවන චතුර්ථකයේ පිහිටන්නේ 7 එකතු කිරීම 1 ගුණ කිරීම 2න් 2. ඒ අනුව 7යි 1යි 8යි 8 2න් බෙදුව විට 4 වන ස්ථානීය. එනම් දෙවන චතුර්ථකය 6යි. තුන්වෙනි චතුර්ථකය ඒ අනුව තුන්වෙනි චතුර්ථකයේ පිහිටන්නේ 7යි 1යි 8යි එකතු කර 8 4න් බෙදුවාම 2යි දෙවරක් 3 6යි. 6 වෙනි ස්ථානයේ එනම් 10යි දත්තය. අන්තශ්චතුර්ථක පරාසය Q3 ඍණ Q1 ඒ අනුව 10 අඩු කිරීම 3 තමයි අන්තශ්චතුර්ථක පරාසය ලෙස ගන්න. මේ අසමෝහිත දත්ත චතුර්ථක හොයලා අවසන් අපිට දැන් අවශ්‍ය වෙන්නේ සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක සෙවීමට. මෙහිදී අපි මේ සංඛ්‍යාත වක්‍රය සමෝහිත සංඛ්‍යාත වක්‍රය අපි 4කට බෙදනවා. එතකොට තමයි අපිට ලැබෙන්නේ චතුර්ථක. මෙහිදී Q1 පිහිටන්නේ පළවෙනි චතුර්ථකයේ පිහිටන්නේ අපේ දත්ත තියෙන්නේ 36ක්. එතකොට 36න් 4න් 2ක්. ඒ පිහිටන්නේ 9 වෙනි ස්ථානයේ. අපිට පුළුවන් 9 අපිට ජාල රේඛයේ පෙනෙනවා සිරස් අක්ෂයේ 9 රේඛාව. 9 හරහා අඳින ලද තිරස් රේඛාව වක්‍රයේ හමුවන්නේ යම් තැනක්ද අන්න එතන තිරස් අක්ෂයට යා කිරීමෙන් ලැබෙනවා ලකුණු සංඛ්‍යාව. ඔබට පෙනෙනවා ඇති තිත්තිරකින් 9 හරහා අඳින ලද තිත් රේඛාව වක්‍රයේ හමුවන ස්ථානයේ සිරස් රේඛාව ඇඳීමෙන් 22 ස්ථානයේ 22 කියන ලකුණ ඔබට ලැබෙනවා. මේ ආකාරයෙන් දෙවන චතුර්ථකය සෙවීම සඳහා 36න් භාගයක් පිහිටි ස්ථානයේ එනම් 18 වන ස්ථානයේ පිහිටන්නේ ලකුණු 30. Q3 තුන්වන චතුර්ථකයේ පිහිටන්නේ 36න් 4න් 3ක්. ඒ කියන්නේ 27 වන ස්ථානයේ 27 වන ස්ථානය වක්‍රයට යා කළ විට ලකුණ 42යි. මේ අනුව අන්තශ්චතුර්ථක පරාසය තුන්වෙනි චතුර්ථකයේ අඩු කිරීම පළවෙනි චතුර්ථකය 42 අඩු කිරීම 22. ඒ අනුව අන්තශ්චතුර්ථක පරාසය 42 අඩු කිරීම 22 පරාසයේ අගය 20. මේ ආකාරයෙන් 11 ශ්‍රේණියේ දත්ත නිරූපණය කරන ආකාර 3ම ඔබ ඉගෙන ගත්තා. ඒ ඇසුරෙන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා
ඒ චතුර්ථක සෙවීමත් ඔබ ඉගෙන ගත්තා. මේ තමයි අර්ථකථනය. මේ දත්ත අර්ථකථනයෙන් අපට බොහෝ දේවල් බොහෝ තොරතුරු ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මෙම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීම දක්වා ගැටලු දෙවන ප්‍රශ්න පත්‍රයේත් අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ දෙවන ප්‍රශ්න පත්‍රයේදී ඔබට හමු වෙනවා. බොහෝ විට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එක B කොටසේ මෙවැනි ගැටලු මෙවැනි ගැටලු ඉදිරිපත් වීමේ සම්භාවිතාව වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබට මේ පාඩමේදී 15 වෙනි පාඩම දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩම පොඩි තේරෙන්නට ඇති. මේ ඇසුරෙන් ඔබේ ගණිත පෙළ පොතේ ඇති ගැටලු ඔබට තනියම විසඳීමේ හැකියාව ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ස්තුතියි.